සදහම් දේශනා අප තිලෝගුරු සාන්තිනායක සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට පළමු කොට අපගේ උතුම් නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත ගුණකරුක සුපෙන්නතුනි, මෙත් සදහම් විකාශෝත්සවය ඔබ වෙත ගෙනෙනු ලබන මෙත් සදහම් දේශනා අතිඋතුම් දායකත්ව ධර්ම දේශනා මාලාවේ තවත් වටිනා වූ සදහම් දේශනාවකයි අප මෙලෙස ඔබ වෙත ගෙනීමට සූදානම් වන්නේ. සදහවතුන් සියලු දෙනාටම ආරාධනා කරමින් පළමු කොට ගෞරවනීය දේශකයන්න් වහන්සේව සාදු නතින් යුතුව පිළිගනිමු. අවසරයි සිහිපත් කරන්නට. අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දෙකෙහෙන්පුර ශීල සුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘවර පරම පූජනීය විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත අප පින්වත් පූජ්‍යපාද ගලිකුමුවේ ඥානදීප පින්වත් ස්වාමීන් වහන්සේ මේ අතිඋතුම් සද්ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ. උන්වහන්සේව සාදු නතින් සියලු දෙනාම පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි, අද මෙත් සදහම් දේශනාව මේ අතිඋතුම් දායකත්ව ධර්ම දේශනාව ඔබ වෙත ගෙනීම සඳහා පින්වර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ චන්දිමා වේරකෝන් මහත්මිය ප්‍රධානව දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. අරමුණ හැටියට සිහිපත් කර තිබෙනවා ස්වාමි පුරුෂයා වන ගැමුණු මහත්මයාගේ 50 වන ජන්මදිනය සහ පුතුවන භාග්‍ය පුතුගේ 12 වන ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් වැඩිමහල් පුතුවන සමීර සහ දෙවන පුතුවන හසිත පුතුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් ස්වාමි පුරුෂයාගේ දෙමාපියන් වන පුංචි මැණිකේ සහ මුතුබණ්ඩා බණ්ඩාරනායක දෙපළටත් එතුමියගේ දෙමාපියන් වන අනුලා අගුණවල සහ නවරත්න බණ්ඩා වේරකෝන් ඇතුළු සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනටත් සියලු ලෝකවාසීන් වෙනුවෙන් සුවපත් භාවය ප්‍රාර්ථනා කරනටත් බලාපොරොත්තු වෙනවා. ඒ සියලු අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵල වේවා යන උතුම් ප්‍රාර්ථනාව සිත තුළ පෙරදරි කරගෙන අපි සාදු නතින් යුතුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරමු මේ අතිඋතුම් සද්ධර්ම දේශනාව සිදු කිරීම සඳහා. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ මේ දායකත්ව ධර්ම දේශනාව එක්ක එකතු වෙන්නේ. පින්වත්නි, අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදුනේ චන්දිමා වීරකෝන් මහත්මිය විසින්. එතුමියගේ අරමුණ තමයි ස්වාමි පුරුෂයා වන ගැමුණු මහත්මයාගේ 50 වෙනි ජන්මදිනයට සහ පුතණුවන් වන භාග්‍යා පුතුගේ 12 වෙනි ජන්මදිනයට ඒ තමන්ගේ ස්වාමියාට පුතණුවන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවත් වැඩිමහල් පුතණුවන් වන සමීර සහ දෙවන පුතණුවන් වන හසිත පුතුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. ඒ දරුවන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ආශිර්වාදයේ සාම්පුරුෂයාගේ දෙමාපියන් වන පුංචි මැණිකේ සහ මුතුබණ්ඩා බණ්ඩාරනායක කියන දෙපළටත් ඒ වගේම ඒ මහත්මියගේ දෙමාපියන් වන අනුලා අගුණවල සහ නවරත්න බණ්ඩා වීරකෝන් ඇතුළු ඒ පවුලල සුජීවත්ව ඉන්න හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන උතුම් චේතනාවෙන් අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරා. ඉතින් එහෙමනම් මේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත්
මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මුලින්ම බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. ඒ වගේමයි ධර්ම සාකච්ඡාව නිවන් දොරටුවක්. ධර්ම සම්මර්ෂණය නිවන් දොරටුවක්. නිතර ධර්මය මෙනෙහි කිරීම, නුවණින් විමසීම ධර්ම සම්මර්ෂණය. ඊළඟට අර්ථ විමසමින් සිදු කරන ධර්ම සජ්ජායනාව නිවන් දොරටුවක්. භාවනාව නිවන් දොරටුවක්. බුදුරජාණන් වහන්සේ විමුක්තායතන සූත්‍රයේ අපට නිවන් දොරටු ගණනාවක් පෙන්නලා දුන්නා. එනිසා බණ ඇසීම නිවන් දොරටුවක් වෙන්න නම් බණහන ඔබ තුළ මෙන්න මේ කාරණා කීපය පිහිටවාගෙන බණහන්නට ඕන. පළවෙනි කාරණය තමයි සුසුසති කියලා ධර්මය පෙන්නනවා අප්‍රමාණ ආසාවකින් බණහන්නට ඕන. ධර්මයේ ශ්‍රවණය කරද්දී මේ බණපදයක් අහන්න ලැබෙන්නේ කොයි තරම් කාලෙකින්ද? මේ ලෝකෙ කල්ප ගණනාවකින් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. බුද්ධෝ හවේ කප්ප සතෙහි දුර්ලභෝ. බුද්ධ කියන වචනය කල්ප සිය ගණනින් මේ ලෝකෙ දුර්ලභයි. එවැනි දුර්ලභ බුදු කෙනෙක්ගේ බුද්ධ වචනයක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානකට පස්සේ හරි අනේ මට මේ විදිහට හරි අහන්න ලැබෙනවා නේද කියලා හිත පහදවාගෙන බොහෝම සද්ධාවෙන් ආසාවෙන් බණහන්න හිත පිහිටවන්නට ඕන. දෙවැනි කාරණේ සෝතං ඕදහති. හොඳට කන් යොමු කරගෙන බණහන්න දක්ෂ වෙන්න. අපේ හිතේ ස්වභාවය තමයි හිතට දුර ඈත ගමන් තියෙනවා. හිත නොයෙක් අරමුණු වල දුවනවා. එක තැනක තියාගන්න අමාරුයි. මේ බණහන්න හිත හදාගෙන වාඩි වුණත් කොයි තරම් දේවල් තමන්ට වැඩකුත් නෑ, කිසි ප්‍රයෝජනයකුත් නෑ, අතීත වෙච්ච දේවල්, අනාගත සැලසුම්, නොයෙක් දේවල් ඔස්සේ හිත දුවනවා. ඒ දුවන හිත යම් මට්ටමකින් හරි දමනය කරගෙන, එහෙම නැත්නම් හිත දුවන සැනින් ආපහු ධර්ම දේශනාවේ හිත පිහිටවා ගන්න දක්ෂ වෙමින් මුළු දේශනාව තුලම හිත පිහිටවාගෙන කන් යොමු කරගෙන බණහන්න දක්ෂ වෙන්න. සෝතං ඕදහති. හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන බණහන්න. තුන්වෙනි කාරණේ තමයි අදිෂ්ඨානය. එක ඉරුදිපාදයක්, චිත්ත ඉරුදිපාදය. මං කොහොම හරි මේක තේරුම් ගන්නවා. මේ ධර්ම කාරණා මගේ ජීවිතයට මං ගලප ගන්නවා. මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා. එවැනි දැඩි අධිෂ්ඨානයකින් මේ ධර්මය මං අවබෝධ කරගන්නවා කියන අධිෂ්ඨානයෙන් බණහන්න හිත පිහිටවාගෙන බණහන්න. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. අවබෝධයට හිත පිහිටවාගෙන බණ ඇසීම. හතරවෙනි කාරණේ අත්ථං ගන්හාති. අර්ථ ග්‍රහණය කරගන්න. අර්ථය කියන්නේ පින්වතුනි, දැන් ඔබ පැයක දේශනාවක් අහනවා. මේ මුළු දේශනාවම මතක තියාගන්න අමාරුයි. සාමාන්‍ය මිනිස්සෙකුට ඒ විදිහේ මතක ශක්තියක්, ධාරණ ශක්තියක් පිහිටන්නේ නැහැ. කලාතුරකින් මේ බුද්ධ ශාසනයටම ආනන්ද හාමුදුරුවෝ ගැන අපි අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරාද, ඒ දේශනාවේ අකුරක් නෑර ඒ දේශනාව සම්පූර්ණයෙන්ම මතක හිටියා. ඒ වෙනුවෙන් සසරේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනෙක් ආනන්ද හාමුදුරුවෝ. මතක ශක්තියෙන් අග්‍රයි, ධාරණ ශක්තියෙන් අග්‍රයි. ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. හැබැයි සාමාන්‍ය මනුස්සයන්ට, ඔබට, අපට එහෙම මතක හිටින්නේ නැහැ. නමුත් ඔබ මේ දේශනාව අහද්දි මේ දේශනාවේ සාරාංශය මොකක්ද, මේ දේශනාව තුළ කියවුනේ වැදගත් කරුණු මොනවද? අපේ ජීවිත අවබෝධයට අපි මේ දේශනාවෙන් ගත යුතු හරය මොකක්ද? අන්න ඒ විදිහේ අර්ථය ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්න ඕන දේශනාව තුළ. අත්ථං ගන්හාති. පස්වෙනි එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා
අනත්තරිංචති බණහනකොට අනවශ්‍ය දේවල් බාහිර දේවල් සියල්ල හිතෙන් බැහැර කරා. දේශනාවට අදාළ නැති ධර්මාවබෝධයට අදාළ නැති වෙන වෙන කරුණු ඔස්සේ හිත දුවන්න පුළුවන්. දැන් අපි ධර්ම දේශනාවම අපි හිතමු අපි මොනොහරි උදාහරණයක් කියනවා. යම් ධර්මකාරණයක් පැහැදිලි කරන්න යම් උපමාවක් විස්තර කරනවා. එයා ඒ උපමාවෙන් කියන අර්ථය ගන්න නැතුව උපමාව ඔස්සේ පැටලි පැටලි යනවා. ඒක එහෙම වෙන්නේ කොහොමද? ඒක එහෙම වුණේ කොහොමද කියලා අර්ථය නෙමෙයි ගන්නේ අනර්ථය. උපමාව ඔස්සේ පැටලෙනවා. මේ හිත්වල තියෙන මේ ස්වභාවයන් අපි හරියට විසඳ ගත්තේ නැත්නම් කොච්චර බණ ඇහුවත් පින්වතුනි ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් අපිට හරි ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා බණහන වෙලාවේ බාහිර දේවල් අනවශ්‍ය දේවල් දේශනාවට බාධා වෙන දේවල් දැන් අපි හිතමු ඔබේ දුරකථනය වේවා. බොහෝ වෙලාවට මේ ජංගම දුරකථන මේවා බොහෝ බණ භාවනා කරන කෙනෙකුට බණහන කෙනෙකුට හරි බාධාවක්. හැම වෙලාවෙම බණහන අතරතුර කී සැරයක් සමහරු දුරකථනය අතේ තියාගෙන ඒක ඇනෑනා ඒකට ඔබ ඔබා ඒක ඒවා බල බලා හිත විසිරෙනවා. දේශනාව හිත පිහිටන්නේ. ඒ නිසා බාහිර දේවල් අනවශ්‍ය දේවල් සියල්ල පැත්තකින් තියලා බණහන වෙලාවට ඔබට හිත හදාගන්න පුළුවන්න. මේ දේශනාව පුරාම මං හිත පිහිටවාගෙන බණහන. මේ පැය මං කිසිම බාහිර දේකට හිතියොමු කරන්නේ. මේ දේශනාවම අර්ථය මං ග්‍රහණය කරගන්න. මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා වටහා ගන්න. අන්නේ විදිහට ඔබට බණහන්න පුළුවන්නන් ධර්මශ්‍රවනය ඔබට නිවන්දොරටුවක් කරගන්න පුළුවන්. ඒ නිසා පිංහතුනී බණඇසීම කියන්නේ නිවන් දොරටුවක්. ඒ බණඇසීම නිවන් දොරටුවක් වෙන විදිහට බණහන්න ඔබ දක්ෂ වුණොත් විතරයි ඔබට මේ බණඇසීම ධර්මාවබෝධය අංගයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙන. අද ඔබට අපි කාගේ ජීවිතවල කවද හෝ කොතනදි හෝ කොයි වෙලාවක හෝ අපට මූුණ දෙන්න සිද්ධ වෙන ඉපදීමත් සමගම අපිට ලැබිච්ච ඉර නම මරණය මරණ මොහොත මරණාසන්න අවස්ථාවේ කොයි වගේ ස්වභාවයක්ද කෙනෙකුට දැනෙන්නේ. කොහොම දෙයා හිත පිහිටවන්න දක්ෂවෙන්. ඒ වගේ වෙලාවක තැතිගන්නවා බයවෙනවා හිත විසිරෙනවා මහා අසරණකමත් දැනෙනවා. කොහොමද අපි ධර්මය තුළින් හිත පිහිටවාගෙන මරණාසන්න මොහොතේ අසරණ නොවී ඒකට මූුණ දෙන්න. මේ කාරණය අද මේ ධර්මානු ශාසනාව තුළ ඔබට බුද්ධ දේශනාවල තියෙන සිදුවීම් උදාහරණ මේ ඇස්වරින් ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයට අපි විස්තර කරලා දෙන්න කල්පනා කරනවා. පිංහතුනී ඉපදුනානං අපි කැමති වුණත් අකමැති වුණත් නත්ති ජාත සමරණ නොමැරීන්න පුළුවන් කෙනෙක් ලෝකෙනෙ. අපි කැමති වුණත් අපිට මරණයට මෝන දෙන්න සිද්ධ වෙනවා. මට නම් මැරෙන්න්න බෑ බෑමයි කිය හිටිය. කොච්චර මරණයට අකමැති වුණත් ඒ කාන්තෙන් උපන්නා වූ සෑම සත්වයෙක්ම කවදක් කොත්තන කොයි මොහොතේ හෝ මිය යනවා මයි. ඒ මරණය කෙනෙකුට ආයුක්කේ ආයුෂ අවසන්වීමෙන් වෙන මරණයක් වෙන්න පුළුවන්. කෙනෙකුට ආයුෂ තියෙද්දි කර්ම විපාකයක් ඉස්සර වීමෙන් වෙන මරණයක් වෙන්න පුළුවන්. කම්මක්කේ මරණ. කෙනෙකුගේ ආයුෂ අවසන් වෙනකොටම කර්ම විපාකයක් එකතුවීමෙන් මේ දෙකම එකවර සිද්ධවීමෙන් උභයක්කේ මරණ කියන. එහෙමත් නැත්තම් ස්වභාවික විපතක් ව්‍යසනයක් අනතුරක් උපච්චේද කියන මේ මරණයකට ගොදුරු වෙන්න පුළුවන්. ජීවිතේ කවදක් කොතන කොයි මොහොතේ මොන විදිහට හරි මරණයකට මෝන දෙන්න සිද්ධ වෙනවාමයි. හැබැයි මතක තියාගන්න මේ දීර්ඝ සංසාර ගමනේ මේ පළවෙනි අත්දැකීමකට අපි හිතනව නෙමේ. මේ සසරී බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මහනෙන කල්පයක් තුළ එතනින් එහා
මේ සත්වයාගේ සංසාරේ පටන් ගත්ත කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ. මහණෙනි මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඤ්ඤායති කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝ සංසාර ගමනක් මේ. එතකොට මේ දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් හොයන්න බැරි දීර්ඝ සංසාර ගමනේ එක කල්පයක් තුළ දුර්ලභ මනුස්ස අපි කවුරුත් දන්නා මනුස්ස ජීවිතයේ දුර්ලභයි. එවැනි දුර්ලභ මනුස්ස ජීවිත විතරක් ලබලා එතකොට ඔබ කල්පය ගැන හිතාගන්න පුළුවන් කොච්චරද කියලා. දුර්ලභ මනුස්ස ජීවිත පමණක් ලබලා බුදුහාඳුරු දේශනා කරන මහණෙනියාගේ ඒ ලැබිච්ච මනුස්සාත්මේ මැරුණට පස්සේ සම්මස් නහර ඔක්කොම කුණු වෙලා දිය වෙලා වැගිරිලා පස් වෙලා යනවා. හැබැයි යට සැකිල්ල විතරක් ඉතුරු වුණොත් එහෙම වෙන්නේ කවදාව. නමුත් මේ උපමාවක්. ඇට සැකිල්ල විතරක් එක පුද්ගලයෙක්ගේ ඉතිරි වුණොත් කල්පයක් තුළ ඒ පුද්ගලයා මනුස්ස ජීවිත ලබනයේ එක පුද්ගලයගේ ඇට සැකිලි විතරක් එකතු කරලා අර පේන වේපුල්ල පර්වතය වගේ මහා පර්වතයක් ඇට සැකිලිවලින්ම ගොඩගහන්න පුළුවන් කිය. දැන් ඔබට මේකෙන් තේරුම් ගන්න පුළුවන් මනුස්ස ජීවිත ලබලා එක කල්පයක් තුළ අපි කොයි තරං වාර ගණනක් අද අපි දන්න ඇති වුණාට අද අපිට අමතක වුණාට අද අපිට ඒක සිහිකර ගන්න බැරි වුණාට අපිම මැරෙනවද. මේ සංසාරය කොච්චර අපි මිය ගිය වාර ඇද්ද. අපි මේ ජීවත්වෙන් අපේම සොහොන් පිට්ටනිය මත නෙමේද. මේ දීර්ඝ සංසාර ගමනේ අපි මේ ඇවිදින අඩිය තියෙන මේ මහපොළොව තුළ අපිම පස් වෙලා ගිය වාර කොච්චර ඇත්ද. ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් එන දීර්ඝ සංසාර ගමනක් මේ කෙලවරක් හොයන්න බැරි තරන් දීර්ඝ සංසාර ගමන. දැන් අපි ආයෙත් මනුස්ස ලෝක ඉපදිලා ඔය අතර නිරේවල්වල තිරිසංග පායවල්වල ප්‍රේතාපායවල්වල අසුරාපායවල්වල කොච්චරනං ඉඳල ඇත්ද. අපි මේ කතා කරේ මනුස්සාත්ම ගැන විතරයි. දුර්ලභ මනුස්සාත්ම ගැන. දැන් අපි හිතමු මේ මනුස්ස ලෝක ගැන අපි හිතමු අපි මොකක් හෝ පෙර පිනකින් ඉපදුනා. දැන් අපි ඉපදිලා. දැන් අපිට ඉපදීමත් එක්ක ලැබිච්ච දේවල් ආයමත් දැන් සිද්ධ වෙමින් පවතිනු. ජාතිපච්චයා ජරා ව්‍යාධි සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස කායික මානසික දුක්දොම්නස් ඉපදීම නිසාම විදිනවා. මනසෙන් අඩනවා වැලපෙනවා හුල්ලනවා සුසුම් හෙලනවා පපුුවට ගහගන්නවා විලාප දෙනවා දුක්වෙනවා. ඇයි අපිටම මෙහෙම වෙන්න කියලාහනවා. මොකක්දෑ මං මේ කරපු කරුමේ ඇයි අපිට මෙහෙම වුණේ කිය විඳවනවා. ඔය අතරේ අපි වයසට යනවා. දවසින් දවස නොයෙක් ලෙඩරෝග විපත් කරදරවලට අපි ලක්වෙනවා. මේක තමයි ජීවිතේ. ඔය අතරේ අපි මහා ප්‍රාර්ථනා මැද්දේ මේ අනිත්‍ය වූ ලෝකයේ තුළ මම මගේ කියලා ගොඩ ගහගන්න. ඉඩ කඩන් වෙනුවෙන් ගෙවල් දොරවල් වෙනුවෙන් ගස් කොළං වෙනුවෙන් පරිසරය වෙනුවෙන් තවත් ඒ වගේම පංච උපාදානස්කන්ධ වෙනුවෙන් මේ මගේ අය මේ අපේ මිනිස්සු මේ ඇතිකර ගන්න බැඳීම් වෙනුවෙන් අරගල කරනවා. කායික මානසික නොයෙක් ප්‍රශ්න ගැටලුවට පත්වෙන ඔය අතරේ වයසට යනවා ලෙඩ වෙනවා. ජීවත්වීම පිණිස මේ කය පෝෂණය කිරීම පිණිස නොයෙක් දහදුක් විදිනවා ජීවිතේ. ඔය අතරේ අපි කැමති වුණත් අකමැති වුණත් අපිට කවද කොතන කොයි මොහොතේ හෝ මෝන දෙන්න සිද්ධවෙන ඉරණමක් තමයි මරණයට පත්වීම. ඒක තරුණ වයස වෙන්න පුළුවන් ළමා වයසෙදි වෙන්න පුළුවන් මැදි වයසෙදි වෙන්න පුළුවන් වයසට ගිහිල්ල වෙන්න පුළුවන්. දැන් පින්වතුනි මැරෙන්න වයසක් නෑනේ. මෙන්න මේ වයසෙදි තමයි හරියටම මැරෙන්නේ කියලා මැරෙන්න වයසක් නෑ.
මව් කුසේ පිළිසිඳගත් තැන ඉඳන් මව් කුසවල් ඇතුලේ දරුවෝ කොච්චර මී යනවද? ඉපදෙනකොට ඉපදිලා අම්මලා කිරි දෙනකොට දරුවෝ මී යනවා. සෙල්ලම් කරන වයසේ, ළමා වයසේ, දන ගාන, බඩ ගාන වයසේ, ඇවිදින වයසේ සෙල්ලම් කර කර ඉන්නකොට කොච්චර දරුවෝ මැරෙනවද? තරුණ වයසේ, මැදි වයසේ ජීවිතේ මැරෙන්න වයසක් නැහැ. ඕනම වයසක මරණයට පත් වෙන්න පුළුවන්. හරියට තැනක් නොතැනක් නෑ. මෙන්න මෙතන විතරයි මැරෙන්නේ කියලා අපිට තැනක් තියෙනවා නම් ඒ දිහා බලන්නේවත් නැතුව ඒ පලාතටවත් නොයා මගහැරලා හරි ඉන්න පුළුවන්. එහෙම තැනක් නෑ. නිදි ඇදේ මැරෙනවා. උදේ බලනකොට ඇඳේම පණ ගිහිල්ලා. පුටුවේ හාන්සි වෙලා ඉන්නවා, පුටුවෙන් පණ යනවා. බස් එකේ යන්නේන ගමන් බිමන් වල මහපාරේ ඕනම තැනක ජීවිතේ කවදා කොතන කොයි මොහොතේ හෝ මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. අන්න ඒ නිසා මේ මරණය ගැන හිතන එක, මරණය ගැන කතා කරන එක, මරණය ගැන ධර්මානුකූලව විමසලා බලන එක මේක ඍණාත්මක, මේක නෙගටිව් චින්තනයක්, අසුභවාදී දෙයක් එහෙම එකක් නෙමෙයි. අපි හිතුවත් නැතත් මරණයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි මරණය ගැන හිතලා සැලසුම් කරගත්තොත් අන්න මරණය ඉදිරි අසරණ නොවී පින්කරගෙන කුසල් වඩාගෙන ශක්තිමත් මනසක් ඇතුව අපට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් මරණයට. අන්න ඒකයි ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. එහෙම නැතුව මරණ සතිය කියලා කියන්නේ සමහරු වචනේ පිටින් අල්ලගන්න. ඒකේ ලැබෙන ප්‍රතිඵලයේ ධර්මයේ තුලින් දන්නේ නැහැ. මරණ සතිය මැරෙනවා කියලා සිහි කරන එක. ඉතින් ඕක හිතන්න ඕනේද? මැරෙන වෙලාවක මැරෙන්නේ නැතේ. ඔය මැරෙනවා කී ඉන්න එක කොච්චර නිකන් අසුබ දෙයක්ද? කාලකන්ණි දෙයක්. අන්න එහෙම විදිහට හිතනවා. ඒ විදිහට හිතන්නෙම ධර්මයේ නොදන්නකම නිසාමයි. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මරණය ගැන සිහි කිරීම තරම් අප්‍රමාදී භාවයේ උපදින භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. මරණය ගැන සිහි කරන කෙනා තමයි මැරෙන්න වැටෙනකන් ඉන්නේ නැතුව මරණය ඉදිරි අසරණ නොවි ජීවිතේ ජයගන්නේ. එයා අප්‍රමාදීව ගුණධර්ම පුරනවා. සිල් රකින්නවා, පින් කරගන්නවා, ගුණධර්ම පුරා ගන්නවා. එයාගේ ජීවිතේ ධර්මයේ තුලින් ශක්තිමත්. ඊට පස්සේ ආ බොහොම සතුටෙන් ඉන්නේ. අපි දන්නවා සමහර අය හොඳට පින් කරගත්ත අය. ඒ අය හරි සතුටෙන් ඉන්නේ. මම නම් දැන් මැරුණා සුගතිය. මං හොඳට පින් කරගත්තා කියලා ලොකු සතුටක් තියෙනවා ඒ අයගේ ජීවිතේ තුල. ඒ අය මැරෙන්න බය නැහැ. පින්ගතුනි, මරණයට බය වෙන්නෙම ජීවිතේ යමක් කුසල් පැත්තෙන් වඩාගෙන නැහැ. පරලොව ගැන විශ්වාසයක් නැහැ. සතර අපායේ මහගෙදර කරගත්ත ජීවිතයකමයි තාමත් ඉන්නේ. ඒ ජීවිතේ ධර්මයේ තුලින් ගොඩනගාගෙන සිල් රැකලා, පින් කරලා, ගුණධර්ම වඩාගෙන පින බලවත් කරගත්ත කෙනා එයා දන්නවා මම සුගතිගාමීව නිවන කරා යන මාර්ගයකට පැමිණිච්ච කෙනෙක්. මං හොඳට පින් කරගත්ත කෙනෙක්. මම නම් දැන් මැරුණා සුගතියමයි කියලා තමන්ට තමන් ගැන විශාල විශ්වාසයක්, ආත්ම විශ්වාසයක්, ආත්ම ශක්තියක් තුල ඒ කෙනා ජීවත් වෙනවා. අන්නේ ආත්ම ශක්තිය ධර්මයේ තුලින් ඇති වෙන්නේ මරණය ගැන සිහි කිරීමෙන්මයි. අපි බලමු එකින් එක ඔබට මේ මරණාසන්න කෙනෙක්ගේ ස්වභාවය. මරණාසන්න කෙනෙක්ගේ කායිකව ඇති වෙන ස්වභාවයක්, මානසිකව ඇති වෙන ස්වභාවයක්. මෙන්න මේක හොඳට තේරුම් ගත්තොත් අපිට පුළුවන් කොතනින්ද අපි ධර්මයෙන් ශක්තිමත් වෙන්නේ, කොයි විදිහටද අපි මරණාසන්න කෙනෙක් ඉදිරියේ හැසිරෙන්නේ. මොකද ඔබ මතක තියාගන්න, ඔබට ඔබේ ඇස් ඉදිරි පිට ඔබේ ජීවිතය තුළ ප්‍රියයන්, ඔබ ආදරය කරන අය කී දෙනෙක් නම් අපිට අපේ ජීවිතවල, අපේ ජීවිත කාලය තුළ අපිට අහිමි වෙනවද?
අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ එතන මළගෙවල් 10ක්. කාට කවදා කොතන කොයි මොහොතේ ඉස්සර වෙයිද අපි කවුරුත් දන්නේ නැහැ. අන්න ඒ නිසා මේ ධර්මය ගැන හරියට දැනගත්තොත් මරණාසන්න වෙලාවේ හිතේ ස්වභාවය දැනගත්ත කෙනා මරණාසන්න කෙනෙක් ඉදිරියේ බුද්ධිමත්ව හැසිරෙනවා. පින්වතුනි ධර්මයක් නොදන්න කෙනෙක් ගුණ ධර්මයක් පුරුදු කරලා ජීවිතය ගැන අවබෝධයක් නැති ගුණ ධර්මයක් පුරුදු කරලා නැති කෙනෙක් මරණාසන්න කෙනෙක් ළඟ ඉන්නවා කියන්නේ ඒක ඔහුට විශාල හානියක්. අපි ජීවිතවල දැකලා තියෙනවා ධර්මයේ නොදන්න දරුවෝ ධර්මයක් නොදන්න ඥාති මරණාසන්න දෙමව්පියන්ට කොච්චරනම් ආදරේ නාමෙන් සමහර වෙලාවට ඔවුන් මහා හතුරු බවට පත්වෙනවා මරණාසන්න කාලේ. අන්තිම වෙලාවේ කෑ ගහගෙන බූතියාගෙන දෙවනක් කරලා ඒ අයගේ ඇඟට පැනලා බදාගෙන දාලයන්නේ පෝ අපි නැතුව කොහොමද ඉන්නේ කිය හූතියන අතරේ ධර්මයක් සිහිකරගන්න බැරුව හිත විසිරිලා බයෙන් තැති ගැනීමෙන් මේ දරුව ගැන දේපල ගැන ඉඩකඩන් ගැන ආසාාවෙන් මැරෙන අය සුගතියකයාගන්න අමාරුයි. ජීවිතය අන්ත අසරණයෝ මරණින් මත්ති දුගති ලෝකොල උපදිනවා. ඒ නිසා මරණය ගැන දන්න කෙනා තමන්ගේ ජීවිතය විතරක් නෙමෙයි තමන්ගේ ප්‍රියයන් තමන්ගේ ආදරණීයන් ඔවුන්ට පවා මරණාසන්න මොහොතේ පිහිටක් වෙනවා. පරලොවින් රැකවරණයක් පිණිස ඔවුන්ට ධර්මයෙන් අපිට පිහිට වෙන්න පුළුවන්. අපි බලමු මරණාසන්න අවස්ථාව කොටස් කීපයක් යටතේ ධර්මානුකූලව මං ඔබට විස්තර කරලා දෙන්න. පිංගතුනි ඔබ දැකලා ඇති මිනිස්සු පණ යනවා මැරෙනවා. මරණාසන්න කෙනෙකුට මරණ වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව උපදින්නේ ධර්මයේ පෙන්නනවා මරණය බුදුහාදුර විස්තර කරන මේ විදිහට. ආයුස් මාච විඤ්ඥාන ආයුස අවසන් වෙනවා. උස්මාච කියන ශරීරය තියෙන උණුසුම අපි එකටගෙන තේජෝධාතු මෙන්න මේ උණුසුම අපේ ශරීරයෙන් බැහැරට ඇදිලා යනවා ශරීරෙන් ඉවත්වෙනවා. විඤ්ඥාන අපේ විඤ්ඥානය කර්මාන් රූපිය ශරීරය අතහැල්ල කයින් එලියට බැහැරට කර්මාන් රූපිය කය අතහැල්ල යන. ආයුසයි උණුසුමයි විඤ්ඥානයයි බැහැරුණාට පස්සේ මේ ශරීරි හරියට නිරත්තංග කලින් කර වැඩකට ගන්න බැරි දර කඩක් වගේ එතනම දිරලකුණු වෙලා පස් වෙලා යනවා. එතකොට ඔය විග්‍රහයට අනුව අපිට පේනවා මරණාසන්න මොහොතේ අපි මැරෙනවා කියලා කියන්නේ ශරීරය ආයුෂ අවසන්වීම ශරීරය උණුසුම ශරීරයෙන් බැහැර වෙලා විඤ්ඥාන ශරීරය අතහැල්ල යනවා. වෛද්‍යවරු ඔබ දැකළ ඇති කෙනෙක් මැරුණා කියලා මරණය ගැන වෛද්‍යවරු නිගමනවලට එනවා. සාමාන්‍ය කෙනෙක් මැරෙනකොට වෛද්‍යවරු බලනවා යාගේ නාඩි වැටෙනවාද හදවත නතර වෙලා හුස්ම නතර වෙලා පෙනහල් වැඩ කරන්නේ. එතකොට හදවත නතර වෙලා මේ වගේ ලක්ෂණ ඔස්සේ නාඩියල්ලල බලලා වෛද්‍යවරු කියනවා යා මැරිලා. හැබැයි වෛද්‍යවරුන්ට පේන්නේ මේ කායිකව ඇතිවෙච්ච මේ වෙනස් කණ්ටික පේනවා. හැබැයි යාගේ මානසික ලෝකයේ කර්මාන් රූපීව යාගේ ශරීරයෙන් චුත වෙලාගේ ආකාරය ඒක වෛද්‍යවරුන්ට හරියට දකින්න බෑ. එතකොට අපි ගමු කායිකව ගත්තොත් මරණාසන්න මොහොතේ අර ඇගේ තියෙනවා තේජෝධාතු උණුසුම. මෙන්න මේ උණුසුම ඇගෙන් බැහැර වෙනකොට මරණාසන්න කෙනාට විශාල දාහයක් දැවීමක් මුළු ඇඟම පිච්චෙනවා වගේ විශාල වේදනාවක් දැනෙනවා. හැබැයි පිංහතුනේ වේදනාව කෙනෙකුට තප්පර ගානක් වෙන්න පුළුවන් විනාඩියක් දෙකක් වෙන්න පුළුවන් විනාඩි කීපයක් වෙන්න පුළුවන් පැයවාගයක් පැයක් වෙන්න පුළුවන්. සමහර ඔබ දැකළ ඇති දින ගනම් පනාදින අයත් ඔබ දැකළ ඇති. අනාත පින්ඩික සිටුතුමා ගැන අපි හිතම මේ බුද්ධ ශාසනයේ මංගේ උදාහරණය ගත්තේ ඔහු පෘථජ්ජනයෙක් නෙමේ මාර්ග පල්ලාවී. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසෙමයි එදා සුදත්ත සිටුවරයා
බුදුහාඳුර ඈත තියා කතා කරා සුදත්ත උදේ පාන්දර බුදුන් දකින්න එනවා. බුදුගුණ සිහි කර කර. අනේ බුදුරජාණන් වහන්සේ මගේ නමෙන් මට අමතනවන හිත හිතායනව බුදුරජාණන් වහන්සේ සිතුවිල්ල දැකලා කුටියෙන් එලියට වැඩම කරලා සුදත්ත එදා වේල්වනයට ඇතුල් වෙන කොටම ගහක් යට වැඩහිටිය බුදුරජාණන් වහන්සේ සුදත්ත මෙහෙන්න සුදත්ත මෙහෙන්න කියලා බුදුමුවින් නම කියලම හොට කතා කරා. ඔහුට පුදුමාකාර සතුටක් අනේ බුදුරජාණන් වහන්සේ මාව අඳුන ගත්ත මගේ නමින් මට ඇමතුව. දන ගහගෙන දනිස් දෙකින් වැදගෙන ඉස්සරහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල්වල නලල තියලා ස්වාමිනී මමයි සුදත්ත සිටුවරය මමයි සුදත්ස සිටුවරය බුදුරජාණන් වහන්සේ ඉදිරී වැදගෙන වාඩි වුණ. එදා බුදුරජාණන් වහන්සේ දහම් දෙසවා ඒ බණහල එදාම සෝවාන් පලට පත් වුණ. පිංහතුනි කෙනෙක් සෝතාපන්න පලට පත්වෙනවා කියලා කියන්නේ සතරාපායෙන් සදහටම නිදහස් වෙනවා. සක්කා දිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාසකෙන ත්‍රිවිධ සමුයෝජන සම්පූර්ණයෙන් ඔහු තුළින් ප්‍රහණය වෙලා ගිය. මේ සිටුවරයා 54 කෝටියක් වියදං කළ ජේතවනය හදල සඟ සතු කළ පූජ කරා. බුද්ධ ශාසනය අග්‍රදායකය බවට පස්සෙ පස්තුන පසුකාලීනව. මේ සිටුවරයාගේ ජීවිතේ බුදුහාන්දුරෝ අනාථ පිණ්ඩික සිටතුමාට දේශනා කරපු දේශන ගොඩාක් බුද්ධ දේශන අතර තියෙනවා. ඔය අතර අපිට හම්බෙනවා අනාථ පිණ්ඩික සිටතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවොත් එක්ක සිටු නිවසට ගිහිල්ලා කරපු පරම ගාම්භීර දේශනයක්. එදා සාරිපුත්ත හාමුදුරුව ආනන්ද හාමුදුරුව එක්ක අනාථ පිණ්ඩික සිටතුමා ලෙඩ වෙලා හිටපු වෙලාවේ බලන්න ගිය. හොඳට අසනීපයි මරණාසන්නයි අසාධ්‍යයි එක තැන් වෙලා. ඇදළඟ ආසන දෙකක් පනවලා සැරියුත් හාමුදුරුවන්ටයි ආනන්ද හාමුදුරුවන්ටයි සේවකයෝ ඇද ලගින් ආසන දෙකක් පනවල දුන්නා. ති සාරිපුත්ත හාන්දුරහනවා දැන් සිටතුමා ඇදේ ඉන්නවා ඇඳගෙන පුද්දුම වේදනාව මරණ වේදනාව. සාරිපුත්ත හාන්දුරහනවා කච්චිතේ කමනියම් සිටතුමනි ඔබට ඉවසන්න පුළුවන්ද. කච්චි යාපනියම් සිටුතුමනි දරාගන්න පුළුවන්ද. කච්චි දුක්කා වේදනානෝ අභික්කමන්තිනෝ පටික්කමන්ති ඔබේ ඔයි දුක් වේදනා එන්න අඩුවෙන පාටක්ද තියෙන නිකම් වැඩි වෙනවා වගේද. දැම් බලන්න සාරිපුත්ත හාන්දුරු ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර ධර්ම සේනාධිපතින් වහන්සේ ලෙඩෙක් බලන්න ගියාට පස්සේ ගිය ගමම්ම ආදැම් බණහන් ලෑස්ති වෙන කියලා බණකිවෙන ඉස්සරලා ලෙඩේ ගැන අසනීප ගැන වේදනාව ගැන කායික අසනීප ගැන ඇහුවා. එතකොට අනාථ පිණ්ඩික සිටුතුමා තමන්ට ඒ වෙලාවෙ දැනිච්ච වේදනාව මේ මරණාසන්න මොහොතේ දැනෙන වේදනාව උපමා කීපයකින් කියන උපමා 4ක් ගැන තියෙනවයි දේශනාව. සිටතුමා කියනවා ස්වාමීනි මගේ ඔළුවේ කැක්කුම ඔළුව රිදෙන්නේ හරියට හිස වටේට කඹයක් වෙලලා ශක්තිමත් කෙනෙක් කිටි ගාලා ඔළුව හිර කරනවා වගේ අතිමාත්‍ර වේදනාවක් මට හිස ඇතුළෙන් දැනෙනවා කියව. ඊළඟ උපමාවෙන් කෙනවා ස්වාමීනි උල් පිහියකින් මගේ හිස්මුදුන පලනවා වගේ මට දැනෙන්නේ ඒ තරම් වේදනාවක් දැනෙනවා කිය. අපි සාමාන්‍ය කියන්නේ ඔළුව පැලෙන්න රිදෙනවා කියලා අන්නේ වගේ අනාථ පිණ්ඩික සිටතුමා මරණාසන්න වේදනාව ගැන කියන. ඊළඟට කෙනවා ස්වාමීනි මස් කපන පිහියකින් මගේ බඩවැල් තීරු කපනවා වගේ කුස ඇතුළෙන් මට වේදනාවක් උපදිනවා. 4 වෙනි උපමාවෙන් කියනවා ස්වාමීනී 4 දෙනෙක් මාව උත්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා මාව පුච්චනවා වගේ මගේ ඇඟ දනවා කියව 1000ක් දැවීම අන්න අර ඇගේ තියෙන උණුසුම තේජෝ ධාතුව මේ ශරීරයෙන් බැහැර වෙන්නේ අද්දී ඇඟ ඇතුළෙන් දැනෙනවා විශාල 1000ක් දැවීමක් ඇඟ පිච්චෙනවා වගේ. එතකොට මේ අනාථ පිණ්ඩික සිටුතුමා මරණාසන්න මොහොතේ ඔහුට දැනිච්ච කායික වේදනාව සාරිපුත්ත හාමුදුරන්ට උපමාවලින් විස්තර කරපු හැටි. දැන් ඔය වේදනාව හැමෝටම දැනෙන්න පුළුවන්.
හැබැයි ඒක අඩු වැඩිකම් තියෙන්න පුළුවන් කාලි වෙනස්කම්. සමහරුට තප්පරයක් දෙකක් විනාඩි කීපයක් පැය කීපයක් දවස් ගණන් පනාදින අයත් ඔබ දැකලා ඇති මරණ වේදනාවෙන් කෑ ගහනවා විලාප දෙනවා හූ තියනවා. එතකොට අපිට පේනවා මරණාසන්න කෙනෙක් අසරණ වෙන පළවෙනිම තැනක් තමයි කායික වේදනාව මරණ වේදනාව. දැන් පිංහතුනි කෙනෙකුට ඔන්න ඔත්තනදි ධර්මය අල්ලගත්ත කෙනාට ඔත්තනිනුත් බේරෙන්න්න පුළුවන්. ඒ තමයි සතර සතිපට්ඨානය තුළ බුදුරජාණන් වහන්සේ අපිට උගන්නල තියෙනවා වේදනානු පස්සනා කියල සතිපට්ඨාන කොටසක් භාවනා කොටසක්. අපිට කායික වේදනාවක් උපදිනවනම් කය නිසා ඒක ඇතිවෙන්නෙම කයේ ස්පර්ශ නිසාමයි. අභ්‍යන්තර වේවා කයේ බාහිර පැත්තෙන් වේවා ඇතිවන යම් විදීමක් වේදනාවක් කයමුල් කරගෙන උපදිනවනම් කයයි පහසයි විඤ්ඥානයයි නිසාමයි ඒ වේදනාව ඇතිවෙන්. මේ කයත් අනිත්‍යයි ඒ පහසත් අනිත්‍යයි ඒ විඤ්ඥානයත් අනිත්‍යයි කායික ස්පර්ශයත් අනිත්‍යයි ඒ අනිත්‍ය ස්පර්ශයෙන් ඇතිවන විදීමත් අනිත්‍යයි කියලා වේදනානු පස්සනා සතිපට්ඨානය හිත පිහිටවාගෙන අනිත්‍ය වසේ මෙනෙහි කරමින් ඒක තුළින්ම ධර්මාවබෝධය ලබන හැටි බුදුරජාණන් වහන්සේගේ ධර්මය උගන්නලා තියෙන. දැන් අන්න ධර්මය දන්න කෙනා ඒ වේදනාව ඔස්සේම වේදනානු පස්සනාව වඩලා ධර්මාවබෝධයටම හැරෙන්න්න පුළුවන් එතනීම. හැබැයි ධර්මය දන්න ඇති කෙනා මැරෙන්න්න වැඩෙනකම් බණක් අහලනෑ භාවනාවක් කරලනෑ මෙලෝ දහම් දැනුවක් නැති කෙනා බොහෝ මේ ලෝකයේ මරණාසන්න වෙන වැඩි පිරිසක් මරණ වේදනා විදිරයේ වේදනානු පස්සනාව වඩනොවත් අනිත්‍ය මෙනෙහි කරනවත් කයි අතාස භාව දකිනොවත් නෙමෙයි. කෑ ගහනවා දංගලනවා විලාප දෙනවා බොහෝ වෙලාවට වෛද්‍යවරු හරි ඉස්පිරිතාලික රෝහලක හිටියනම් එක්ක වේදනානාසක දෙනවා ඉන්ජෙක්ෂණයක් ගහනවා සමහරලට ඇඳවල්වල බැඳලයි දන් තියෙනවා. එතකොට අපිට පේනවා මරණාසන්න මොහොතේ කොයි තරම් කායික වේදනාවත් දැනුනත් ධර්මය පුරුදු කරපු කෙනායේ වේදනාව තුළ වේදනානු පස්සනාව වඩනවා. ඒ තුළින් ධර්මාවබෝධයම ලබන්න පුළුවන්ගේ වේදනාව තුළම වේදනානු පස්සනා භාවනාවටපු කෙනෙකුට. දැන් අපි ඔය එක පැත්තා කායික වේදනාව ගැන කතා කරේ. ඊළඟට පිංහතුනී මරණාසන්න වෙනකොට බොහෝ දෙනෙක් මනසෙන් අසරණ වෙනවා ගොඩක්. එකක් තමයි ජීවිතය කරපු අකුසල් සිහි වෙනවා. චිත්තපටි පේනවගේ සමහරුන්ට පේන. සමහරය ඔබ අහල ඇති ඔබ කල්පනා කරන්න ඔබට මතක් වෙයි ඔබ දන්න අත්දැකින් සමහරයි ජීවිතයේ මරණාසන්න කාලේ සිහි විකලින් වගේ වමාරන්න ගන්නවා තමන් කරපු වැරදි. මං මේ වගේ පව්කං කරා අයෝ මං මේ වගේ වැරදි වැඩ කරා මං මේ වගේ අකුසල් කරා අයෝ මං මෙහෙම පව්කං කරා කියලා තමන් කරපු අකුසල් වැරදි එකින් එක වමාරන්න ගන්න. අන්ත අසරණ ඒවත් මතක් කෙනකොට සිහිවෙනකොට විශාල බයක් දැනෙනවා. කරපු පව්කා සමහරු ඇගේ පතේ හයිය තියෙනකොට යොබ්බන මදය ආරෝග්‍ය මදය තරුණ මතය මේවත් එක්ක මම තරන් කෙරුමෙක් නෑ මම තරන් ජගතෙක් නෑ කියල හිතාගෙන ඉන්න කාලේ නොඒ පව්කං කරනවා. මං මැරෙන්න්න බයනෑ මැරුණොත් මැරෙන්නේ එක පාරයි. ඔය වගේ කතා කිය නොඒ කකුසල් කර පව්කං කර ජීවත්වෙනවා. හැබැයි ලෙඩ වෙලා එක තැන් වෙලා අසරණ වෙලා දුක්විදිනකොට අර කටේ හයිය නෑ. දැන් හිතට අරවා ගලාගෙනනවා පේනවා චිත්ත පටි පේනවා වගේ හිතට වද දෙනවා. අන්න එතකොට විශාල අපාය බයක් දැනෙනවා. කරපු අකුසල් සිහි වෙලා පව්කන් සිහි වෙලා අපාය බයත් එක් අසරණ වෙන. ඔන්න මරණාසන්න කෙනෙ අසරණ වෙන්න පුළුවන් ඊළඟ තැන. දැන් අපි කතා කර එකක් තමයි කායිකව දැනෙන මරණ වේදනාවෙන් අසරණ වෙනවා. ඊළඟට තමන්ගේ ජීවිතයේ තමන්ම කරපු අකුසල් සිහි වෙලා අසරණ වෙනවා. ඊළඟට පිංහතුරි මරණාසන්න කෙනෙක් අසරණ වෙන්න පුළුවන් තුන්වැනි ආකාරය.
බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සිල්වත් කෙනාට ලැබෙන ආනිසංස 5ක් සීල සම්පත්ති. එයින් 4 වෙනි එක තමයි සිල්වත් කෙනා මරණාසන්න මොහොතේ සිහි මුලාවෙන්නේ නැහැ කියනවා. එහෙමනම් අපිට ඒක අනිත් පැත්ත දුස්සීල කෙනාට ලැබෙන සීල විපත්තියක් තමයි මරණ මංචකයේ සිහි මුලා වෙන්න පුළුවන්. අකුසල් බලවත් වීමෙන්ම සිහි මුලා වීමක් වෙනවා. අකුසල් කර කර මැරෙන්න වැටෙනකන් හිටපු කෙනාට. සිහිය දුර්වල වුණාට පස්සේ මනුස්ස ජීවිතේ වටිනාකම නැති වෙලා යනවා. දැන් පින්වතුනි ඔබ දන්නවා මේ මනුස්ස කියලා කියන්නේ මේ මනස උසස්. අපිට මේ මනස දියුණු කරන්න පුළුවන් ඉහළටම වඩන්න පුළුවන්. සතර සතිපට්ඨානේ සමත විදර්ශනා වශයෙන් මේ හිත ඉහළට දියුණු කරන්න පුළුවන්. හැබැයි මේ සිහිය රැකිලා තියෙන තාක්කල් සිහිය දුර්වල වුණාට පස්සේ සත්තු වගේ කෑවද බීවද මතක නෑ, දරුවෙක් හඳුන ගන්න බෑ, ඇඟේ ඇඳුමක් තියෙනවද මතක නෑ. ඔබට සමාජයේ ඕන තරම් උදාහරණ වෙච්ච දේවල් දන්න කියන අය ගැන සමාජයේ අහපු දේවල් වලින් ඔබට කොච්චර දේවල් මේ බණහනකොට මතක් වෙයිද? සමහර අය ඉන්නවා තරුණ වයසේ හොඳට උගත් බුද්ධිමතුන් හැටියට සමාජයේ ලෞකික දේවල් තුල කටයුතු කරනවා. මැදි වයසේ ව්‍යාපාර කරනවා, උගන්වනවා, විභාග පාස් වෙනවා. හැබැයි ඒ උගත්කමෙන් සිහිය දියුණු වෙනව නෙමෙයි. සිහිය දියුණු වෙන්නේ සතර සතිපට්ඨානෙන් භාවනාවෙන් විතරයි. වයසට යන්න සිහිය දුර්වල වෙලා සිහි මුලා වුණොත් සමහරුන්ට උගත් කන්තියා ඇඟේ ඇඳුම් තියෙනවද කියලා මතකත් නැහැ. දන ගානවා, බඩ ගානවා, අසූචිත් කනවා, බිත්තිවලත් ගානවා, ඇඟේ ඇඳුනුත් නැතුව සමහරුන්ට මහා නරක වචන, පරුස වචන තැන නොතැන මතකනේ කියවනවා, හෝ කියනවා, කෑ ගහනවා, දෙවනක් කරලා දරුවන්ට ලැජ්ජා කරලා ඒ විදිහට සමහරු මේ යන්නේ. බලන්න ජීවිතේ කොච්චර අවාසනාවක්ද කියලා. මරණ මංචකයේ සිහි මුලා වුණොත් කරපු පිනක් කුසලයක් සිහි කරන්න පුළුවන්ද? ඔබම හිතන්න. මරණාසන්න මට්ටමකදී මරණාසන්න වෙලාවේ සිහිය දුර්වල නම්, සිහි කල්පනාව නැත්නම් දරුවෙකුට හරි ඥාතියෙකුට හරි අනුගානේ ස්වාමින් වහන්සේ නමකට හරි වැඩම කරලා පිරිත් ටිකක් කියලා උපාසක මහත්තයා දැන් හරි බුදුගුණ ටිකක් හිතන්න. උපාසක මහත්තයා මේ විදියට සීල් සමාදන් වෙන්න. ඔය මොනවත් කියලා හිත පිහිටවන්න බෑ සිහිය නැත්නම්. සිහි කල්පනාව තිබුණොත් තමයි කරපු මොනවා හරි පිනක් කුසලයක් සිහි කරලා අඩුගානේ ඒ වෙලේ හරි බුදුගුණ ටිකක හරි හිත පිහිටවන්න පුළුවන්. සිහිය රැකිලා තිබුණොත්. සිහිය දුර්වල වුණොත් මොකුත් කරවන්න බෑ. ඒ නිසා පින්වතුනි මරණාසන්න මොහොතේ සිහිය දුර්වල වෙනවා, සිහි විකල් වෙනවා කියන්නේ අවාසනාවන්ත ඉරණම. හැබැයි මතක තියාගන්න සමහර අයට සිල්වත් වුණත් භාවනා කරත් ගුණධර්ම වැඩුවත් සිහි මුලා වෙන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඇක්සිඩන්ට් එකක් නිසා, මොලේ ඔපරේෂන් එකක් නිසා, රෝගයක් තුළ ඇතිවෙච්ච ස්නායු ආබාධයක් තුළ සිහිය දුර්වල වෙන්න පුළුවන්. එහෙම සිහි කල්පනාව නැති වුණා කියලා අපායන් නෑ, මතක තියාගන්න. එතනදී තමන් කරපු කියපු දේවල් වල බලපෑම මතු වෙන්න පුළුවන්. බුදුහාඳුරුවෝ සෝතානුදත වගේ සූට දේශනාවල පෙන්නනවා හොඳට බණහාපු, හොඳට සීල ගුණ දහම් වඩපු, හොඳට ගුණධර්ම පුරපු කෙනෙක් දුස්සීලකම් නිසා නෙමෙයි, එයා සිල්වත්. හැබැයි ඇක්සිඩන්ට් එකක් නිසා, මොලේ ඔපරේෂන් එකක් කරන්න වෙලා, ඔළුවේ ගෙඩියක් මොකක් හරි මේ වගේ හේතු, ස්නායු ආබාධයක්, දැන් ඔබ දන්න ඔය පාකින්සන් වගේ රෝග, කෝමා වගේ රෝග තත්ත්ව සිහි කල්පනාව නැතුව ඉඳලා මැරෙනවා. හැබැයි යා කරපු පින් නැති වෙනව නෙමෙයි. එයා තරුණ කාලේ මැදි වයසේ ජීවත් වෙලා ඉන්නකොට හොඳට පින් කරපු කෙනෙක් නම් අපි දන්නේ නෑ ඒ පිනක් මතු වෙලා යා ඒ පිනට අනුව සුගතියක යන්න යාට අවස්ථාව තියෙනවා. ඒක අපිට කියන්න බෑ. හැබැයි මොන වගේ කර්මයක් මතු වෙනවද ඒක ඒ මොහොතේ එයාගේ හිතේ ස්වභාවය මතයි ඒක මතුවෙන්නේ.
හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දුස්සීලකම නිසාම සිහි මුලා වුණොත් කරපු අකුසල් බලවත්වීමෙන් සිහි මුලා වුණොත් ඒ අකුසල් කියවන්න ගන්නවා ඒවම බලවත් වෙනවා ඒ තුළ සිහිය මුලා වුණොත් මරණින් මත්තේ අපායක දුගතියක වැටෙන්න තින ඉඩකඩ වැඩි. දැන් බලන්න මරණාසන්න කෙනෙක් කොච්චර අසරණයිද කියලා. කායික වේදනාව තුළ අසරණ වෙනවා. කරපු අකුසල් එකින් එක හිතට මතක් වෙනකොට අසරණ වෙනවා. සිහි මුලාවීමෙන් සිහි කල්පනාව නැතිවීමෙන් අසරණ වෙනවා. ඔය අතර පින්වතුනි මිය පරලව යන්න ආසන්න කාලේ ගති නිමිති හැටියට අකුසල් කරපු අයට නිමිති පහළ වෙනවා. සමහරුන්ට අපාය නිමිති පේනවා ගිනිදැල් පේනවා සත්තු තමන්ව වටකරගෙන හපනවා වගේ පේන ඔබහල ඇතිව වගේ සිදුවී. සමහරයට මිය පරලවගේ ඥාතීන් පෙනීන්න. අනිත් අයට පේන්නේ ඒ අයකිනවා මැරිච්ච තාත්තයිනවා මැරිච්ච බාප්පයිනවා මැරිච්ච සීයා ආච්චම්ම ඇවිල්ල කකුලෙන් අදිනවා බෙල්ල මිරිකනවා සොහනට අඩගහනවා අන්න අතන ඉන්නවා මෙතන ඉන්නවා කිය කියවනවා. දරුව බනිනවා ඒ අයට. ඔය පිස්සු කියවන්නේ අපිටත් පේන්න එපෑ. ඔය තිපිසෝ ගාථාව කියලා නිදාගන්න. ඔය නිකං හිත බය වෙලා කිය අනිත් අය බනිනවා. ඒ අයට පේන්නේ. හැබැයි මරණාසන්න වෙනකොට එයාට ගතිනිමිති හැටියට මැරිච්ච ඥාතීන් ප්‍රේතයන් අමනුස්්‍යයන් එක්ක අපාය බයි මේවා පේනවා ගිනි දැල් පේනවා නොඒක් විදිහට ඒ නිමිති පහළ වෙනවා. හැබැයි පින්වතුනි පින් කරපු කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පින් කරගත්ත කෙනා ගති නිමිති හැටියට එයාට දෙවිවරු පේනවා දිව්‍ය විමාන පේනවා දිව්‍ය රථ පේනවා දිව්‍ය සැප සම්පත් පේනවා දෙවියන් එයාට පෙනීඳ අඬ ගහනවා. එයාට බයක් ඇති ගැනීමක් ඇති වෙන්නේ පරලොව ගැන. එයා ලොකු සතුටකින් පරලොව ගැන ලොකු රැකවරණයකින් එයා මරණාසන්න කාලය අන්තිම කාල ලොකු සතුටෙන් ඉන්නේ. හැබැයි අකුසල් කරගත්ත කෙනා මේ වගේ අමනුස්සේකුට ගොදුරක් වෙන්න පුළුවන් මරණාසන්න කාලෙ. බොහෝ වෙලාවට ඥාති ප්‍රේතිව අමනුස්්‍යයෝ පෙනී ඉන්නවා ධර්මය දියුණු කරපු නැති පින බලවත් නැති අකුසල් බලවත් කෙන අයිදිරි. ඊළඟ දේ තමයි මරණාසන්න කෙනෙකුට දරාගන්නම බැරි බඩ පපුුව ඇතුළෙන් ගොඩනැගෙන ගින්දරක් වගේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනෙනවා. එක දරාගන්න ලේසි දෙයක් නෙමේ. පෘතජ්ජන ලෝකේ පංච කාමයන් එක්ක දරුව එක්ක ඉඩකඩාං දේපල මේ මගේ ඉඩම මගේ ගෙවල් වැටයිනිවලට මරාගත් දේපලවලට නඩු කියාගෙන මරාගෙන මේ සල්ලි ගොඩගාගෙන යතුරුයිනේ ගහගෙන මේවට ආසාාවෙන් මැරෙන්න වැටෙනකං හිතෙන් මේ අතහැරගන්න බැරුව කාමයන්ම මගේ කියලා මනසෙන් බදාගෙන ඉන්න කෙනා මරණාසන්න වෙනකොට මං කොහොමද මේවා දාලයන්නේ මං කොහොමද දරුවෝ දාලයන්නේ මං කොහොමද උබල නැතුව ඉන්නේ අන්න ඒ දුක වේදනාව මරණින් මත්තේ යන්නේ කොහෙද දන්නෙත් නෑ කොයි ලෝකෙක උපදීද දන්නෙත් නෑ මේ සියල්ල අතහැරලා යන්න වෙනකොට විශාල අසරණකමක් දැනෙනවා. පිංගතුන ඒ කාර සියල්ලට වඩා ප්‍රබලයි. අපි මේ කතා කරපු සියලු වේදනාවන් වලට වඩා මානසිකව ඇතිවන අසරණකම විශාල ප්‍රබල අසරණකම. ඔබට මන් තේරෙන උදාහරණයක් කියන්න. දැන් මේ බණහන ඔබට ජීවිතය ඕන තරං අත්දැකින් ඇති ඔබේ ආසන්නම ඥාති එක් ඔබේ ළඟම යාළුවෙක් ළඟම හිතවතේ ඔබේ ජීවිතයට ගොඩාක් ළඟින් හිටපු කෙනෙ මිය පරලව ගිය අත්දැකින් ඕන කෙනෙකුට ඇතිනි. ඔබ නිකං හිතන්න හදිස්සියේම ඔබට දුරකතන පණවිඩයකින් හරි කවුරු හරි කතා කරලා කියනවා අසවලා නැති වුණා අසවලා මිය ගියා. තැන්ගෝ ඒ කෙනා ඔබේ ජීවිතය බොහොම ළඟින් හිටපු ඔබට ආදරෙන් හිටපු ඔබේ ජීවිතයට ගොඩක් බැඳිච්ච කෙනෙක් නම් ඒ කෙනා නැතිවුණා කියලා දැනගත්ත වෙලාව ඔබ කොච්චර අසරණ වෙනවාද කියලා ඔබ හිතා. සමහර අයට කෙනෙක් මැරුණා කියලා දැනගන්නකොට
හූ තියෙනවා කෑ ගහනවා පපුවට ගහගන්නවා විලාප දෙනවා ඇදගෙන වැටෙනවා සිහිසුන් වෙනවා උන් හිටි තැන් අමතක වෙනවා සමහරු මහා පාරි වෙන්න පුළුවන් සිහිරැතු වැටෙනවා මිනිස්සු පපුවට ගහගන්නවා අඩනවා විලාප දෙනවා මං නැතුව කොහොමද ඉන්නේ කියලා තමන් මුළු ලෝකෙම අසරණ වනා වගේ අසරණකමත් දැනෙනවා ඒ ජීවිතයට මෙයා නැතුව මං කොහොමද ජීවත්වෙන්න එතනින් එහාට අනාගතයක දැන් ඔබ හිතන්න ඔබ දැකල ඇතින මළගෙවල්වල මිනිස්සු අන ඇඩිල්ල මිනිිය උත්සනකොට වල්ලන්න යනකොට ආදාහන කටයුතු මිනිිය ගේනකොට කෑගහන කෑගැහිල් දැන් ඔබ හිතන්න කෙනෙක් මැරුණා කියලා ඒ විදිහට ඔබ අඩන්නේ කෑගහන්නේ විලාප දෙන්නේ ඔබට එක්කෙනෙක් නැති වෙලා ඔබට ඔබේ දරුවෝ අනිත් අය ඔක්කොම ඉන්නවා ඔබ තාම ජීවත්වෙන ඔබේ ගෙවල් දරුවල් ඔබේ ඉඩකඩම් ඔබ හම්බ කරපු දේවල් ඔබේ ව්‍යාපාර ඔබේ තානාන්තර මේ ලෝකෙ අනිත් සියල්ල ඔබට තියෙනවා ඒ ඔක්කොම තියෙද්දී ඔබ ජීවිතයට ආදරින් හිටපු බැදිච්ච එක්කෙනෙක් නැතිවුණා කියලා ඔබට ඒ තරම් අසරණකමක් දුකක් වේදනාවත් ජීවිතය ඔබට දැනෙනවා නං මරණාසන්න කෙනා දරුවෝ 10ක් නම් 10ම අතහරින්න ඕනේ ඔබට අතහරින්න සිද්ධ වුණ එක්කෙනයි මරණ මංචක ඉන්න කෙනාට සියලු දෙනා අතහරින්න වෙනවා ගෙවල් දොරවල් හම්බ කරපු දේවල් මගේ කියලා ගොඩනගාගත්ත මුළු ලෝකෙ තමන් ජීවත්වෙන ගම් පරිසරය මුළු ලෝකෙම අතහැරල යන්න වෙනකොට යන්නේ කොහෙද කියලා දන්නේ නැත්නම් කෙනෙක් මැරුණා කියලා අඩන කෑගහන කෙනෙකුට වඩා 100,000 ගුණයක අසරණකමත් දැනෙන්නේ කාටද මරණාසන්න කෙනාට මරණ මංචකේ ඉන්න කෙනාට දැම් පිංහතුනි ඔබ මේටික හිතනකොට ඔබම හිතන්න ධර්මයක් නැතුව මරණාසන්න වුණොත් කොච්චර අසරණද කියලා අතහැරගන්න බැරුව දාලයන්න බැරුව මොන තරං අසරණකමක් ඇති වෙනවද අන්නේ නිසයි ජීවිතේ ජීවත්වෙලා ඉන්න කාලෙ නිතර ධර්මය සිහි කරලා මරණ සතිය වඩලා පරලොවින් රැකවරණයක් පිණිස සද්ධාව දියුණු කරලා සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩන්න කිය මේවට ගැන සේක බල සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව මේ ගුණධර්ම ඔබ ටික ටික හරි ඔබේ ජීවිතය තුළ පුරුදු කරලා නම් ඔබට පරලවින් ලොකු රැකවරණයක් දැනෙන ඔබ දන්න ඔබ හුස්ම ටික ගියාට මීට වඩා හොඳ තැනකට මීට වඩා සැප සහිත තැනකට ලොකු ආරක්ෂාවක් තියෙන තැනකටයි මං යන්නේ ලොකු රැකවරණයක් හිතට දැනෙනවා බලන්න ජීවිතේ මේ කියපු ඔක්කොම දැම්මං ඔබට මේ විස්තර කරපු සියල්ල මරණාසන්න මොහොතක එක වර කෙනෙකුට මූුණ දෙන්න සිද්ධ වෙන දේවල් කායික වේදනාව මරණ වේදනාව එක පැත්තකින් කරපු අකුසල් හිතට ගලාගෙනෙනවා චිත්‍රපටි වගේ තව පැත්තකින් සිහිමුලාවීමේ අවධානම එක පැත්තකින් ඊළඟට මැරිච්ච ඥාති ප්‍රේතියෝ අමනුස්යෝ යක්කු ගිනිදැල් පේන්න ගත්තහම තව පැත්තකින් අසරණ වෙනවා ඔය අතරේ දරුවෝ නෑදෑයු හම්බ කරපු දේවල් වස්තුව මේ ලෝකෙම අතහැරලා යන්න වෙනකොට අතහැරගන්න බැරුව ඇතිවෙන දුක ප්‍රියයන්ගෙන් වේදනාව වෙන්වීමේ දුක මේ සියල්ල එකවර එනකොට මොන තරම් අසරණකමත් දැනෙනවද මරණාසන්න මොහොතේ පිංගතුනි ධර්මය නොදන්න කෙනා ධර්මයක පුහුණුවක් නොලබපු කෙනා හිත වඩල නැති කෙනා මරණාසන්න මොහොත කියන්න ඔහුගේ ජීවිතය අවාසනාවන්ත ඉරනම ඒ නිසයි කෙනෙකුට සුගතියක යාගන්නවා කෙන එක ලේසි දෙයක් නෙමේ බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහනෙනේ පෘතජ්ජන ජීවිතේ ධර්මයක් නැතුව මරණයට පත්වෙනවා කියලා කියන්නේ සතරාපාය මහගෙදර වගේ අන්ත අසරණ වෙච්ච වෙලාවක ධර්මයක හිත පිහිට ගන්න බැරුව බයෙන් තැති ගැනීමෙන් අසරණ වෙලා අන්ත අසරණ වෙලා මේ යනවා කියන්නේ සුගතියක හිත පිහිටෝ ගන්න වෙලාවක් නෙමේ අන්නේ නිසයි කන කැස්බෑව විය සිදුරෙන් අහස දකිනවා වගේ දුගතියකට වැටිච්ච කෙනෙක් ආය සුගතියකට එනවා කියන්නේ ඒ සුගතියේ ඉඳලා
ධර්මයක් නැතුව මේ යනවා කියන්නේ සතර අපායේ මහගෙදර කරගෙන යන ගමන. ඒ නිසා පින්වතුනි මේ අමාරු ඔබට හිතෙන්න පුළුවන් අමාරුයිනේ. ඔය කියපුවා කොහොමද කරගන්නේ? කොච්චර අමාරු වෙලාවක්ද? මතක තියාගන්න මේ අමාරු තැන මරණ මංචකයේ මරණය ජයගත්තේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. කෝටි ප්‍රකෝටි ගණනක් මේ බුද්ධ ශාසනය තුළ ධර්මය තුළින් මරණය ජයගත්තා. මරණාසන්න මොහොතේ අසරණ නොවී ධර්මය හිත පිහිටවාගෙන සුගතිගාමීව නිවන කරාගිය. සමහරු මරණ මංචකයේම ධර්මය සිහි කරලා අන්තිම මොහොතේ මාර්ග පල් ලැබුව රහත් වුණ ධර්මය අවබෝධ කරගත්තා. ඒ නිසා මේක කරන්න පුළුවන් දෙයක් වීරිය අවශ්‍යයි. හැබැයි මැරෙන්න්න වැටෙනකං හිටියොත් පස්සෙ බැරිය මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා මැරෙන්න්න වැටෙනකක් හිටියොත් නම් අසරණ වෙනවා. අප්‍රමාදීවෙන් අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අවසාන වසයෙන් අපිට දේශනා කරපු බුද්ධ වචන හන්දදාන භික්කවේ ආමන්තයාමි මහණෙනි අවසාන වසයෙන් උන්නොබල අමතනවා. වය දම්මා සංකාර මේ ලෝක සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව. එහෙමනම් ඔබ හැම දෙනාම මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන ඔබ හැම දෙනාටමත් උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි අද මේ ධර්මශ්‍රවනින් ඔබ රැස් කරගත් පින් සියලු දෙවියෝ සාදු කාරදිදි අනමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. තින් අද මේ ධර්මදාන මේ පින්කව සිදු කරේ චන්දිමා වීරකෝන් මහත්මිය විසින්. එතුමීගේ අරමුණ තමයි තමුන් සාම්පුරුෂාවන ගැමුණු මහත්මාගේ 50 වන ජන්මදිනයටත් පුතනුවන් වන භාග්‍යා පුතනුවන්ගේ 12 වනි ජන්මදිනය වෙනුවෙනුත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ඒ වගේ වැඩිමහල් පුතනුවන් වන සමීර සහ දෙවන පුතනුවන් වන හසිත කියන පුතනුවන්ගේ මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ඒ දරුවන්ට නැනනුවන පහළ වේවා කෙනුතුම ආශිර්වාද ප්‍රාර්ථනයක් ඒ ස්වාම්පුරුෂයාගේ දෙමාපියන් වන පුංචි මැණිකේ සහ මුතු බණ්ඩා බණ්ඩාරනායක කියන දෙමාපියන්ටත් ඒ වගේම චන්දිමා වීරකෝන් මහත්මියගේ දෙමාපියන් වන අනුලා අගුණුවල සහ නවරත්න බණ්ඩා වීරකෝන් කියනේ දෙමාපියන්ටත් පවුලේ හැම දෙනාටම තම ස්වාමිය ඇතුළුවේ හැම දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය හැම දෙනාට මුතුම් ධර්මාවබෝධයම ලැබේවා කිනුතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් පින අතර අග්‍රම පිනක් වූ මේ ධර්මදාන මේ පින්කම අද සිදු කරන්නට යෙදුනේ. ඉතින් ඒ අයගේ පරම්පරාගත සංසාරගත මිය පරලොවගේ සියලු ඥාතීනුත් සාදුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගෙත් පරලොව ජීවිත සැපවත් ඒවා සුවපත් ඒවා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කළ ඥාතීන්ටත් පින් දෙන්න. ඉතින් මේ පවුලේ හැම දෙනාමත් දූ දරුවන් ඇතුළු සියලු දෙනාම සුජීවත්ව ඉන්න දෙමාපියන් ඇතුළු හැම දෙනාමත් බණ ඇසූ ලක්වාසී ලුවාසී ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙත් සදහම් දේශනා අධ්‍යතුම් දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කරව සදහැවතුනි සියලු සිත් සතන් සුවපත් වෙත්වා ජීවිත අවබෝධය පිණිස මේ අධ්‍යතුම් සධර්ම දේශනාව හේතු වාසනාම වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා. සෑම දෙවි රැකවරණය ලැබේවා. නිදුක් නිරෝගී ආශිර්වාදය සෑම දිනාටම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ අතිඋතුම් සද්ධර්ම දේශනාව ඔබ වෙත ගෙනීම සඳහා පින්වර දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ චන්දිමා වීරකෝන් මහත්මිය ප්‍රධානවයි. ඒ පින්වන්ත මහත්මියගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා
සඵල වේවා. ජන්මදිනය සමරනු ලබන ස්වාමි පුරුෂයා වන ගැමුණු මහත්මයාගේ සියලු කටයුතු සාර්ථක වේවා. නිදුක් නිරෝගී ආශිර්වාද එතුමාට ලැබේවා. ඒ දරුවන්ට මේ ආශිර්වාදය ලැබේවා. පවුලේ සියලු දෙනාටම ආශිර්වාදය සැලසේවායි කියලා අප මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. සදහවතුනේ අද මේ සද්ධර්ම දේශනාව නිසා ධර්ම අවබෝධයකින් යුතුව සිදු කරා වූ අපගේ පින්වන්ත ගෞරවනීය දේශකයන්න් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දෙකෙන්පුර ශීල සුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘවර පරම පූජනීය විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත් අප පින්වන්ත පූජ්‍යපද ගලිගමුවේ ඥානදීප පින්වන්ත නායක ස්වාමීන් වහන්සේට මේ සසුන් කෙතා සදහනට මේ සම්බුද්ධ ශාසනය බබලවන්නට තව තවත් ජනී ජන හදවත් ධර්මයෙන් සුවපත් කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා සාදු නදිමිතුව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් අවසරයි මේ සද්ධර්ම දේශනාව නිමා කරමින් ඔබගේ නිවහනින් සමගින් යන්නට තවත් මෙවැනිම මෙත් සදහම් දේශනාවක් සමගින් අර්ථවත් වූ සද්ධර්ම දේශනාවක් සමගින් හමු මේ බලාපොරොත්තු ඇතුව සමගන්නම් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.